සරණයි සුපින්වත් ඔබ සැමට. පින්වත්නි, ලෝතුරු තථාගත බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය සමහිත සුව පිණිස ඔබ වෙත සංනිවේදනය කරන බෞද්ධ ගුවන්විදුලි දායකත්ව සද්ධර්ම දේශනා මාලාවේ තවත් එක් සද්ධර්ම දේශනාවක් මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. ඒ උදෙසා දවසේදී අප සිදු කළ ආරාධනාව පිළිගෙන මෙම උතුම් ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. එලෙසින් අද දවසේදී සදහම් දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ රත්මලාන ශ්‍රී ධර්මාරාම පාර අංක 25 10 ලිපිනේ පදිංචි ආර් පියල්ද සිල්වා අමරශේකර මහතා සහ එම් කලානීද සොයිසා මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස විසින්. එසේනම් සදහම් දේශනාව ආරම්භ කරන්නට අපි සියලු දෙනා නැවත වතාවක් සාදුනාදයක් පවත්වා තෙවරක් নমස්කාරය කියමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආනන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදීන සම්පාදී තබ්බං. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු. යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්ධං සුපසන්න චිත්තෝ අபிසද්දහං කම්ම පලං උලාරං තං වේදානං විපුල පලන්ති බ්‍රූමි. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පින්වත් පිරිස සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අනන්ත අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타ත්ම ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූත් ධර්මානුකූල වූත් මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් බලාපොරොත්තුවත් ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ උතුම් ශ්‍රී සද්ධර්මය යම් කෙනෙක් ලෝක සත්වයන් පිළිබඳව අනුකම්පාවෙන් දානය කරවන්නේ නම් ඒ අයට ලැබෙන ආනිසංස ප්‍රමාණය මෙච්චරක් මෙපමණක් කියලා සීමාවක් කරලා දක්වන්න බැරි අසීමාන්තික ආනිසංස සමුදායක්.
සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේටයි එහෙම පැහැදිලි කළේ. උන්වහන්සේ ඇහුවේ ස්වාමීනි මේ ලෝක ධාතුවේ ඇති සියලුම දානයන් අභිභවනය කළ යම් දානයක් වෙත්නම් එය කුමක්ද කියලා. ඒට ලබා දුන්න පිළිතුර තමයි සබ්බ දානං ධම්ම දානං ජිනාති. එනම් ඒ ශ්‍රේෂ්ඨතර වූ සද්ධර්ම දාණය මේ පින්වත් පිරිස බොහෝ පරිශ්‍රමයක් යොදලා බොහෝ දෙනා පිළිබඳව අනුකම්පාවෙන් ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට ශ්‍රවණය කරන්න පුළුවන් වෙන ආකාරයෙන් මේ විදිහට දානය කරන්න තීරණය කළේ සියලු දෙනාගේම යහපත වෙනුවෙන්. සද්ධර්ම ශ්‍රවණය කරන ඔබ සියලුම දෙනා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදිහටම බණ ඇහුවොත් ඔබට ලැබෙන ආනිසංසයත් අසීමාන්තිකයි. මිල මුදල් වියදම් කරලා එහෙම කුසල් කරගන්න බැහැ කවදාවත්. එනිසා මනාව සද්ධර්ම ශ්‍රවණය කරමු. කොයි විදිහටද භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මේ මහත් වූ බලාපොරොත්තුවක් හිතේ තියාගෙන බණ අහන්නයි. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම සද්ධර්ම ශ්‍රවණය කළ යුතු බවයි. අපි මේ විදිහටම ධර්ම ශ්‍රවණය කරන්න උත්සාහ කරමු. පින්තුනි ධර්ම දේශනාවේ මාතෘකාව සඳහා යොදාගත් ගාථා රත්නය අපි මුලින් සිහිපත් කළා. යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්ධං සුපසන්න චිත්තෝ අபிසද්ධහං කම්මඵලං උලාරං සංවේදානං විපුල පලන්ති භූමි. මේ ගාථා රත්නයේ සඳහන් වෙන්නේ දක්ෂිනා විභංග සූත්‍ර දේශනාව. මජ්ක්‍ධිම නිකායේ දක්ෂිනා විභංග සූත්‍ර දේශනාවේ තමයි මේ ගාථා රත්නයේ සඳහන් වෙන්නේ. දක්ෂිනාව කියලා කියන්නේ දානෙට. දක්ෂිනා විභංග මේ දානයේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් දේශනා කරපු ඊටාම අර්ථවත් සූත්‍ර දේශනාවක් මේ සූත්‍ර දේශනාව. ඉතින් දේශනාව බොහෝම දිගයි. ඒ නිසා මේ කාල වේලාවට කාල සීමාවට ගැලපෙන්නේ අපි මේ ගාථාව විතරක් ධර්ම මාතෘකාව කරගත්තා. මේ ගාථාවේ සඳහන් වෙනවා දම් පූජා කරන දායකයන් මහත්ඵල මහානිසංසදායක කුසල් එයින් බලාපොරොත්තු වෙනවනම් ඔවුන් කොයි විදිහටද දන් දිය යුත්තේ කියන කාරණාව. යෝ සීලවා සීලවන්තේසු දදාති දානං යමෙක් දානයක් දීලා කුසල් රැස් කරගන්න කල්පනා කළා නම් ඉස්සරලාම දානයේ මහත්ඵල කරන කාරණාව තමයි දාන දායකයා සිල්වත් විය යුතුයි. යෝ සීලවා ඔවුන් සිල්වත් විය යුතුයි. සීලවන්තේසු දදාති දානං දෙවනුව සිල්වතුන් උදෙසා දන් දිය යුතුයි. තමන් සිල්වත් විය යුතුයි පළමු කාරණාව. දෙවැනි කාරණාව සිල්වතුන් උදෙසා දන් දිය යුතුයි. ධම්මේන ලද්ධං සුපසන්න චිත්තෝ ඊටාම ධාර්මිකව උපයාසපයාගත් වස්තුව දාන විශේෂෙහි තැබිය යුතුයි. සුපසන්න චිත්තෝ ප්‍රසාද ජනක වූ මානසිකත්වයක් ශ්‍රද්ධාව පෙරදරි කරගත්ත පැහැදුන සිතින් දන් දෙන්නත් ඕනේ. සුපසන්න චිත්ත කියලා කිව්වේ ඒකටයි. අபிසද්ධහං කම්මඵලං උලාරං කර්මයයි කර්මඵලයයි කියන දෙක මනාව විශ්වාස කරන්න අවශ්‍යයි. තං වේදානං විපුල පලන්ති භූමි. මෙන්න මේ කාරණා පහෙන් සම්පූර්ණ නම් ඔබේ දාණය ඒ දානේ විපුල ඵල අත්පත් කරලා දෙනවා කියලා සිහිපත් කරනවා මේ ගාථා රත්නයේ.
එම්නම් අපි පළවෙනි කාරණාව ගැන මදක් සාකච්ඡා කළොත් දායකයා සිල්වත් විය යුතුයි කියන කාරණාව. දායකයා නිසා මහත්ඵල වෙන දානය. ප්‍රතිග්‍රාහකයා නිසා නෙවෙයි. ඒ දානේ මහත්ඵල වෙන්නේ දායකයා නිසායි. එhmenan දන් දෙන දායකයාගේ සීලවන්ත භාවය නිසා මහත්ඵල වෙන දාන පිළිබඳව සඳහන් කරාම මේ ත්‍රිපිටකයෙන් අපිට ඕන තරම් කරුණු සාකච්ඡා කරන්න පුළුවන්. අපි පින්නතුන් අහලා තියෙන වේලාම සූත්‍රය. වේලාම කියන බ්‍රාහ්මණතුමා අපේ බෝසතාණන් වහන්සේමයි පෙර භවයක. එක දවසක් උදේ නාලා සුදු ඇඳලා තාම පිරිසිදු වෙලා ඉන්න වෙලාවක බ්‍රාහ්මණතුමාට හිතෙනවා දානයක් දෙන්න ඕන කියලා. බ්‍රාහ්මණතුමා රත්තරන් කෙන්ඩියකට පැම් පුරවලා කෙන්ඩියත් අරගෙන මාලිගාවේ දොරකඩට ආවා. ඇවිල්ලා කල්පනා කළා මගේ දාණය පිළිගන්න ආර්යයන් වහන්සේලා ලෝකේ වැඩ ඉන්නව නම් මේ රත්තරන් කෙන්ඩියේ තියෙන පැන් මහ පොළොව හා මුසු වේවා කියලා පැන් වැක්කිරුව පොළොවට. එක වතුර බින්දුවක්වත් පොළොවට වැටුනේ නැහැ. එතකොට මේක බුද්ධාන්තරයක් නෙවෙයිද කොහෙද? නැත්නම් බුද්ධාන්තරයක් ඇති ආර්යයන් වහන්සේලා නැහැ. ආර්යයන් වහන්සේලා ඇත්නම් කියලා අදිෂ්ඨාන කෙරුවේ. ආර්යයන් වහන්සේලා නැහැ. කලකිරීමක් ඇති වුණාද මෙතුමාට? කිසිම කලකිරීමක් නම් ඇති වුණේ නැහැ මගේ දානේ බාර ගන්න ආර්යයන් වහන්සේලා නැහැ කියලා. ඒ නිසා කල්පනා කළා දන් දෙන දායකයා වෙන මගේ ප්‍රඥාව නිසා සිල්වත්කම නිසා මගේ දාණය මහත්ඵල වෙනවා නම් මේ පැන් මහ පොළොව හා එකතු වේවා කියලා දෙවනි වතාවෙත් පැන් වැඩුවා. සඳහන් කරනවා රංකෙන්ඩියෙන් නික්මෙන රිදීවන් ජලය මහ පොළොව සිප ගන්න පටන් ගත්තා කියලා. ජලය මහ පොළොවත් එක්ක එකතු වුණා. දානේ මහත්ඵල වෙනවා. කවුරු නිසාද? දායකයා නිසා. ඉතින් ඊට පස්සේ තමයි 7 අවුරුදු 7 මාසයයි දවස් 7ක් මේ දානි පූජා කරනවා. එක දවසක් එහෙම නෙමෙයි. අවුරුදු 7යි මාස 7යි දවස් 7ක්. රජුරුවන්ගෙන් ගිහිල්ලා ඉල්ල ගන්නවා ගංගා තීරය. ගම් ඉවුර දිගටම ඉල්ල ගත්තා. ලිප් බඳින්න. වතුර ගන්න පහසු වෙන්නේ. සතපුම් 160 ගානක එක දිගටම බඳලා තියෙන ලිප්මයි. දිවා රාත්‍රී දෙකේම මේ ලිප් වල අවුරුදු 7ම ඉදෙනවා. අවුරුදු 7යි මාස 7යි දවස් 7ම. මේ දිගටම කෝෂ්ඨාගාර හදලා තිබුණා. ඒ වගේ පිළිවෙලට ගබඩා කරලා තියෙන්නේ ආහාර ද්‍රව්‍ය. ඒ පිළිවෙලට ගන්න. මේ විදිහේ මහා දානයක් දෙන්නේ ප්‍රතිග්‍රාහකයෝ ගැන හිතලා නෙමෙයි, තමන්ගේ ප්‍රඥාවෙන් දානය මහත්ඵල කරගෙන තමන්ගේ සංසාර විමුක්තිය උදා කරගන්න ඕනේ නිසා. මේ වෙන කවුරුවත් නෙමෙයි වේලාම බ්‍රාහ්මණ කියන්නේ අපේ බෝසතාණන් වහන්සේ. ඊළඟට පින්නතුනි අපේ වෙස්සන්තර මහරජතුමා බෝධිසත්ව ධර්ම සම්පූර්ණ කරගෙන එන අන්තිම ආත්ම භාවය. ඉතින් මේ දාන පාරමිතාව හරි දිගයි. අනික් පාරමිතා සියල්ලම සම්පූර්ණ කරලා ඉවරයි. නමුත් තාම දාන පාරමිතාව ඉවර කරලා නැහැ. වෙස්සන්තර රජුරවන්ටත් දන් දෙන්න සිද්ධ වුණා. ඉතින් දෙන අන්තිම දාණය ඉතින් මේ වෙස්සන්තර ආත්මේ මහ පොළොව කම්පා වෙන දාන කීපයක් දෙනවා. මේ බෝධිසත්ව ජීවිතයේ දෙන අන්තිම දාණය තමයි තමන්ගේ දරුවෝ දෙන්න දන් දෙන එක. මේ තරම් උතුම් මේ තරම් වටින මව්පියන්ට ඊටාම ගුණවත් ඊටාම කීකරු මුණ දිහා බලලා කතාවත් කරන්නේ මේ දරුවෝ. ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්නේ බිම්බලාගෙන. එහෙම නැත්නම් මුහුණට කෙලින් ඍජුව ඉන්නේ පසෙකට වෙලා උත්තර දෙන්නේ. ඒ තරම් මාතෘ පීතෘ ගෞරවය. මේ දරුවෝ දෙන්නා දානය සඳහා දෙන්නේ ගුණවත් කෙනෙකුටද? යකෙක් වගේ පෙනුමක් තියෙන, ඊටාම අපිරිසිදු වෙච්ච, කිසිම ගුණයක් ධර්මයක් නැති මේ ජූතක කියන බමුණට තමයි මේ දරුවෝ දෙන්න දන් දෙන්නේ. මොකටද මේ දරුවෝ දන් දෙන්නේ? ලෞතර බුද්ධ රාජ්‍ය ප්‍රාර්ථනා කරගෙන. ඉතින්
ජෝතක බමුණ ගාව තියෙන්නද සිල්වත්කමක්. නමුත් ඔහුගේ සීලය ගැන කල්පනා කළේ නැහැ. මගේ ප්‍රඥාව නිසා, මගේ සීලය නිසා මේ දරුවන් දන් දීම මහත්ඵල වෙනවා. ඒ මහත්ඵල වීම මාගේ සම්බෝධි ගමනට, බුද්ධත්වයේ සොයාගෙන යන ගමනට ඒකාන්ත වූ පාරමිතාවක් වෙනවා. එනම් බුද්ධත්වයේ සොයන අන්තිම දාණය සිල්වතෙකුට දුන්න බව පේන්නේ නැහැ. එහෙනම් දායකයාගේ සිල්වත් භාවය නිසායි මේ දාණයද මහත්ඵල මහානිසංසදායක කුසලයක් බවට පත් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් දන් දෙන්න සූදානම් වෙන අපි, නිතර නිතර ජීවිතේ දන් පූජා කරන අපි මේ අරයාගේ මෙයාගේ සීලවන්තකම් හොයන්න අවශ්‍යද? අපිට වෙන කාගේවත් සීලවන්තකම් වලින් වැඩකුත් නැහැ. අපිට කාගේවත් සිල් එහෙම හොයන්නත් බෑ. මූණ දිහා බලලා, ඇඟ දිහා බලලා, ඇඳුම දිහා බලලා, ගමන දිහා බලලා, කතාව, හිනාව, හැසිරීම මේ කාරණා දිහා බලලා සිල් තීරණය කරන්න කොහොමවත් එහෙම සිල් තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. සීලය කියලා කියන්නේ ආධ්‍යාත්මික වෙච්ච දෙයක්. ඒක ඇඟින් පේන්නේ නැහැ. එක එක පුජ්‍යලයාගේ සංසාර පුරුදු විවිධ විට ඉස්මතු වෙලා පේන්න තියෙනවා. ඒක දායක මහත්තයෙක් වාග්යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ ගෙදර දානයක් දෙන්න තීරණය කරලා දානෙට ස්වාමින් වහන්සේ නමක් මදි වුණා. ඉතින් විහාරයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මතක් කළා. බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේ නමකට කතා කරලා කිව්වා මේ දායක මහත්තයාගේ දානෙට සම්බන්ධ වෙන්න කියලා. දායක මහත්තයා ස්වාමින් වහන්සේත් වැඩම කරවගෙන බොහොම කෙටි පාරකින් එයාගේ ගෙදරට යනවා. යන්නේ කුඹුරක් දිග. කලින් දවසේ වැහලා මේ කුඹුරේ නියරවල් කැඩිලා ලොකු වක්කඩවල්. දායක මහත්තයා නම් යන වේගෙටම අර වක්කඩවල වලින් එහා පැත්තට පයින්නවා. ස්වාමීන් වහන්සේත් ඒ විදිහටම වක්කඩවල වලින් පැන්නා. දායක මහත්තයා පැනලා බලනවා ස්වාමීන් වහන්සේ එන්නේ කොහොමද කියලා. ඉතින් අර පළවෙනි වක්කඩෙන් පයින්නකොටම තීරුණා මෙයාගේ නම් කිසිම සංවර ගතියක් පේන්නේ නැත්තේම නෑ. තාම දුස්සීලයි වාගේ පෙනුමේ හැටියට. සංවරයක් නෑ. එහෙම සංවර භික්ෂුන් වහන්සේලා මෙහෙම කකුල් ඈත් කරලා මේ උඩින් පයින්නේ මෙහෙම. ඉතින් ලොකු කනස්සල්ලක් ඇති වුණා. තව ටිකක් යනකොට තවත් වක්කඩක් තිබුණා. ස්වාමීන් වහන්සේ කිනුත් පැන්නා. දැන් මෙයා තීරණය කළා එක්ක යනවා වෙනුවට දානි ටිකක් දෙනවා. වෙන කිසි දෙයක් පූජා කරන්නේ නැහැ. තව ටිකක් යනකොට තවත් පොඩි වක්කඩක් තිබුණා. ස්වාමීන් වහන්සේ ලියද්දට බැහැලා අනිත් පැත්තෙන් නිරට ගොඩ වුණා. දායක මහත්තයාට කේන්ති ගියා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ බැහැලා ගොඩ වෙන්න ඕන තැනින් පැනලා ආවා. නමුත් පැනලා යන්න පුළුවන් තැනින් ඔබ වහන්සේ ලියද්දට බැහැලා මඩ ගාගෙන ගොඩ වුණා. මොකද්ද ඒකේ තේරුම කියලා අහුවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දායක මහත්තයාට කියනවා උපාසක මහත්තයා ඒ වක්කඩෙන් පැන්න නිසා මට දානි විතරක් දෙනවා කියලා තීරණය කළා. මේ වක්කඩෙන්නුත් පැන්න නම් දානිත් නැතු වෙනවා. පිළිපාති වඩින්න කාලිවොත් නැහැ. ඒ වෙලාවේ දායක මහත්තයා වෙවුලන්න පටන් ගත්තා. දැන් මෙයා මේ දුස්සීලයා කියලා කල්පනා කරලා තියෙන්නේ පරචිත්ත විඥාන ඥානයේ තියෙන මහරහතන් වහන්සේ කෙනෙක්. ඉතින් මේ කතාව වාග්යතුන් වහන්සේ ළඟට ගියා. භික්ෂුන් වහන්සේලා ඇහුවා ස්වාමීනි ඒ ස්වාමින් වහන්සේ මේ තරම් උතුම් බෝධියකටත් ඇවිල්ලා නම් ඇයි ඒ වගේ අසංවර විදිහට ඒ වක්කඩින් පැන්නේ? ඒ වෙලාවේ වාග්යතුන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා මහණ එක එක පුජ්‍යලයාගේ ඒ ආත්මවල සංසාර පුරුදු කියන දේවල් දිගින් දිගට සංසාරේ එනවා. ස්වාමීනි මේ ස්වාමීන් වහන්සේගේ මොකද්ද තියෙන සංසාර පුරුද්ද මේ පයින්ද? ඒ වෙලාවේ පැහැදිලි කරනවා මේ ස්වාමීන් වහන්සේ ආත්ම භාව 500ක් එක දිගටම ඉපදිලා තියෙන වඳුරු කුලියේ. ආන්ගේ සංසාර පුරුද්ද තමයි මේ වක්කඩ දකින්නකොට උන්වහන්සේට ඇති වෙන්නේ. පැනලා යනවා. නමුත් ඒක සීලේ වරදක් නෙවෙයි. එහෙනම් ඒකයි සඳහන් කරේ අපිට කාගේවත් සිල් හොයන්න සිල් මනින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා දේශනාව අපිට කොහොමද දේශනා කළේ? අත්තාහි අත්තනෝ නාතු
තමන් ගැන තමන් බලා ගන්නවා මිසක් වෙන කවුරුවත් අපි ගැන බලන්නේ නැහැ සංසාර ගමනත් එක්ක. අත්තාන මේව පටමා. ඉස්සෙල්ලා තමන් ගැන හිතන්නේ. අනුන්ගේ සිල් ගැන හිතන්න කලින් මම ගාව සිල් තියනවාද කියලා කල්පනා කරලා බැලුවොත් ඒක හරිය වටිනවා. අත්තාන මේව පටමා. පළමුව තමන්. දෙවෙනුව අනුන්. අපේ භාග්‍යතුන් වහන්සේ අපිට සංසාරයෙන් එතර යන මඟ කියලා දෙන්නේ මුලින්ම ලෑස්ති වුණා නම් අද අපට බුදු කෙනෙක් මුණ ගැහෙන්නේ නැන්නේ. උන්වහන්සේ අවශ්‍ය සියල්ල සම්පූර්ණ කරගෙන තමයි දුක් විඳින සත්‍යය සසරින් එතර කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කළේ. ඉස්සෙල්ලා උන්වහන්සේ එතර ගියා. ගරුව දන් දෙන වෙලාවෙත් හිතුවේ ඒක. දරුවනේ මේ සංසාර සාගරයේ දුක් විඳින සත්‍යය සසර ශරීරයෙන් එතරට ගන්න නම් මම මේ සාගරයෙන් එතරට යා යුතුමයි කියලා කල්පනා කරලා තමයි මගේ දානාධ්‍යාසය සම්පූර්ණ කරන්නේ. සංසාර සාගරයෙන් එතර යන්න ඔබලා දෙන්න මට අද නැවක් වෙනිලා කියලා තමයි දරුවෝ දෙන්න දන් දුන්නේ. එන්න මේ දායකයාගේ සිල්වත් බව හැම තැනම පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට අපි කල්පනා කරන්න පුළුවන් සමහරලාට දානෙට වඩින්න නැත්නම් දානෙ පිළිගන්න අය, දානෙ බාර ගන්න අය බොහොම සිල්වත්. ඒ නිසා මගේ සීලේ තරම් බලපාන එකක් නැහැ කියලා. ඒ වුණාට අපි මොකටද අනුන් මත අපි තීරණේ තියන්නේ? අපි අනුන් මත විශ්වාසයක් පවරන්න කිසිසේත්ම අවශ්‍ය නැහැ. එහෙම හිතුවට එහෙම නුනත් අපරාධෙනි මගේ වෑයම. ඒ නිසා අනුන් මත බර තියනවට වඩා මගේ පාර්ශවය සම්පූර්ණ කරගත්තම හරි වටිනවා. ඊළඟට සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේම ලෝකේ හැමදාම අපට දන් දෙන්න සිල්ලතුන් හම්බෙනවද? ලෝකේ හැමදාම දන් දෙන්න සිල්ලතුන් හම්බෙන්නේ නැහැ. නමුත් සිල්ලතුන්ට දන් දී ගන්න තිබුණොත් ඒක අතිශයින්ම මහත්ඵලයි. බෝසතාණන් වහන්සේලා බෝධිසත්ව ධර්ම සම්පූර්ණ කරගෙන එනකොට මහා සිල්වත් ගුණවත් උත්තමයෝම හොයා දන් දුන්නා. නමුත් හැම කාලෙම එහෙම අය ඉන්නවද? හැම කාලෙම එහෙම අය ලෝකේ නැහැ. එහෙනම් ලෝකේ වැඩියෙන්ම තියෙන්නේ සිල්වතුන් ඉන්න කාල නෙමෙයි දුසිලුන් ඉන්න කාලයි වැඩිපුර තියෙන්නේ පෘථග්ජනයින් ඉන්න කාලයයි. මෙන්න මේ වෙලාවේ තමයි බෝසතාණන් වහන්සේලා තීරණය කරන්නේ එහෙනම් දාන පාරමිතාවත් එක්ක සීල පාරමිතාවටත් යා යුතුයි කියලා. මෙතෙක් කල නම් සිල්වතුන් හොයා දන් දීලා මහ පිං කරගත්තා. දැන් ලෝකේ සිල්වතුන් හම්බෙන්නේ නැහැ. ඒ නිසා සීල පාරමිතාවට ගියහම මොකද්ද කළේ? මම සිල්වත් වෙනවා. මම සිල්වත් වෙලා මං දන් දෙනවා. එතකොට මගේ ප්‍රඥාවෙන් දාණය මහත්ඵල කරගන්න උන්වහන්සේලා හැම වෙලාවෙම කටයුතු සම්පූර්ණ කරගෙන තිබුණා. එහෙනම් දානයකදී මේ යෝ සීලවා දායකයා සිල්වත් කියන කාරණාව ඊටාම වටිනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ තවත් කාරණාවක් මෙතන පැහැදිලි කරනවා. ප්‍රතිග්‍රාහකයාගේ සීලවන්ත භාවය. ප්‍රතිග්‍රාහකයා ඊටාම සිල්වත් කෙනෙක් නම් අපි දුස්සීල වුණත් අපේ දාණය මහත්ඵල වෙනවා. මේ ප්‍රතිග්‍රාහකයා එසේමසේ සීලයක් නෙමේ අති මහත් වූ සීලවන්තයෙක් බවට පත් වෙන්න ඕනේ. එහෙම ආනිසංස ලබාගත් අය පිළිබඳව ධර්මයේ ආයත් සඳහන් කරනවා ප්‍රතිග්‍රාහකයාගේ සීලය නිසා දානීය විසුද්ධියටපත් වෙලා. අපි පින්නතුන්ට මතක ඇති අපේ ශාසනයේ හිටියා මේ එළදෙනක් ඇනලා මැරිච්ච 4 දෙනෙක්. එක්කෙනෙක් උක්කුසාති මහරජුරු අනාගාමීන් වහන්සේ නම. එළදෙනක් ඇනලා තමයි අපවත් වෙන්නේ. අනිත් එක්කෙනා සුප්පබුද්ධ කුට්ටි සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් එළදෙනක් ඇනලා අපවත් වෙනවා. අනිත් කෙනා අපේ ශාසනයේ සුඛ සහගත ප්‍රතිපදාවෙන්ම නිර්වාණ අවබෝධය ලබාගත් කෙනා. කවුද? දාරුචීරිය. තාමත්ම සැපසහිත ප්‍රතිපදාවෙන් නිවනට ලං වෙච්ච කෙනා දාරුචීරිය මහරහතන් වහන්සේ. උන්වහන්සේ පිරිනවම් පාන්නෙත් එළදෙනකගේ වෙස් ගන්න යක්ෂණියක් නිසා. මේ 4 දෙනාටම යක්ෂණියක් තමයි මේ පහර දෙන්නේ. එළදෙනකගේ වෙස්යෙන් තමයි එන්නේ. එහෙනම් මෙතන සෝවාන් එක්කෙනයි, අනාගාමී එක්කෙනයි, මහරහත් එක්කෙනයි.
අනිත් එක්කෙනා රහත් භාවය නැත්නම් මාර්ගඵල ලැබුණ නැති කෙනෙක්. ඒ වගේම මහා පෞකාරී. කවුද? තම්බදාටික චෝර. නම තම්බදාටික. කොසල් රජුරුවන්ගේ රාජ්‍ය අලුගෝසුවා. 55 අවුරුද්දක් මෙයා මොනවද කෙරුවේ? මිනිස්සු මැරුවා. රජුරුවන්ගේ දඬුවමට ලක් වෙන මිනිස්සු මරණ එක තමයි අවුරුදු 55ක්ම මෙයා කෙරුවේ. සත්ව ඝාතනයේ අතර තියෙන අති ගැඹුරුම අකුසලයයි මෙයා කරගන්නේ. ගැඹුරුම මැරුවොත් වැඩිම අකුසල රැස් වෙන්නේ මිනිස්සයා මැරුවොත්. මොකද සතෙකුට වඩා බොහොම උසස් ජීවිතයක් නිසා. ඉතින් 55 අවුරුද්දක් විතර මේ කටයුතු කරගෙන යනකොට මෙයා අලුගෝසුවා තනතුරෙන් අයින් කෙරුවා. මොකද මේ මිනිස්සු මරනකොට එකපාර බෙල්ල කපන්න ඕනේ. දෙතුන් පාර කොටන්න තහනම්. එකපාරින්ම හිස කඳින් වෙන් කරන්න ඕනේ. එහෙම නැත්නම් මැරෙන පුද්ගලයා දැඩි වේදනාවටපත් වෙනවා. නමුත් දැන් මෙයා 55 අවුරුද්දක් විතර වෙනකොට මෙයාගේ වයස 55 නෙමෙයිනේ. දැන් මෙයාගේ මේ රැකියාවට අවුරුදු 55යි. ඒ කියන්නේ මෙයාට ඊට වඩා වයසයි. දැන් මෙයාට එකපාර මිනිසුන්ගේ ගෙල කඳින් වෙන් කරන්න බෑ. ඒ නිසා ඇතැම් අය දකින්න වෙලාවකට දෙතුන් පාර කොටන වෙලාවක් තියෙනවා. එහෙම නැත්නම් කඩුව බෙල්ලට තියලා අතුල්ලන වෙලාවල් තියෙනවා. ඒකට අර පුද්ගලයා අප්‍රමාණ වේදනාවකට පත් වෙනවා. ඒ නිසා මෙයාට විශ්‍රාම දුන්නා. විශ්‍රාම අරගෙන මෙයා කල්පනා කරනවා අද හොඳට නාලා හොඳට පිරිසිදු වෙලා බොහොම ප්‍රණීත ආහාරයක් අනුභව කරන්න ඕනේ. මෙච්චර කල් මට එහෙම වාසනාවක් තිබුණේ නැහැ. නාලා පිරිසිදු වෙලා ගෙදර එනකොට මේක දරුවන්ට කියලා තිබුණේ මේ කතාව. මට හොඳ ප්‍රණීත ආහාරයක් ඕනෑද කියලා. ආහාරය පිළියෙල කරලා තිබුණා. ආහාර වළඳන්න ලෑස්ති වෙනකොට භික්ෂුන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා දැක්කා. ඒ දර්ශනය දැකලා පුදුම ප්‍රීතියකටපත් වුණා. මගේ ජීවිතේ කවදාවත් මට මේ වාගේ මහා උත්තමයෙකුට දාන වේලක් පූජා කරගන්න මට බැරි වුණා. තව මුකට ප්‍රමාද වෙනවද? අද ආහාර ටිකක් ළඟ තියෙනවා. උන්වහන්සේ පිඬුසිඟා වඩිනවා. එහෙම්මම ආහාර අරගෙන සරියුත් මහරහතන් වහන්සේ මේ පිණ්ඩපාත වඩින සරියුත් මහරහතන් වහන්සේ උන්වහන්සේ ළඟට ගිහිල්ලා දාන පිළිගන්නවා. මෙයාට ඇති වෙච්ච සතුට ජීවිතේ කවදාවත් මේ වගේ සතුටක් ලැබිලා නැහැ. ඒ සතුටින් යුක්තව රහතන් වහන්සේට වැඳලා මෙයා ගෙදරට එන අතරතුර මෙයාට අර එළදෙන ඇනලා මැරෙනවා. මේ ජීවිත කාලයක් මනුෂ්‍ය ඝාතනය කරපු මේ මිනිස්යා දෙව්ලොව තමයි උපදින්නේ. තාමත් දෙව්ලොව. අති දීර්ඝ ආයුෂනේ. ඒ නිසා එහෙනම් ඔහු තාමත් දෙව්ලොව ඇති. එතකොට මෙයා කරපු පව් වලට මොනව වෙන්නේ නැද්ද? ඒ පව් අහෝසි වුණාද? නෑ, ඒ පව් විපාක දෙනවා. නමුත් මැරෙන වෙලාවේ මෙයාට මතක් වුණේ කරපු පව් නෙමේ, අර කරපු පින මතක් වුණේ. අන්නේ නිසා දෙව්ලොව ගියා. අකුසල් විපාක දෙනවා. ඒක නැති වෙන්නේ නෑ. දිව්‍ය ලෝකේ ගියත් අකුසල් විපාක දෙනවා. සංසාරේ තරම් බයයි. එක දිව්‍ය පුත්‍රයෙක් දිව්‍යාංගනාව 1000ක් එක්ක ගියා මල් නෙලන්න. මල් නෙලන්න ගිහිල්ලා ටික වෙලාවක් මල් නෙලලා ඉඳලා බලනකොට තමන් එක්ක ආපු පිරිස අඩුයි. 500ක් විතර අඩු වෙලා. බැලුවා කොහෙද ගියේ කියලා. බලහම අපායට ගිහිල්ලා පැහැිනවා. අනික් අය දිහා බැලුවා. ඒගොල්ලොත් අපායට යන්න ඉන්නේ තව ස්වල්ප මොහොතකින් අවශ්‍ය ඉවර වෙනවා. මට මොනවා වේද කියලා බැලුවා. තව බොහොම ටික වෙලාවයි මගේ අවශ්‍ය තියෙන්නේ. මමත් චුත වෙනවා තව ටිකකින්. චුත වෙලා කොහෙද යන්නේ? මම යන්නේ අපායට. මේ දිව්‍ය ලෝකේ ඉඳලා දකින්නේ. එහෙනම් දිව්‍ය ලෝකේ හිටිය කියලා මේකේ නිදහසක් නෑ මේ සංසාර ගමනේ. ඉතින් ඒ නිසා තම්බදාටික කරගත්ත අකුසල් තම්බදාටිකට දවසක විපාක දෙනවා. නමුත් තම්බදාටික අද දෙව්ලොව ඉන්නේ Taman කොයිතරම් දුස්සීලද? නමුත් දානි පූජා කිරුවේ කොයිතරම් උත්තුමයෙකුටද? එහෙනම් මම දුස්සීල වුණත් මගේ දාන ප්‍රතිග්‍රාහකයා අතිශයින්ම සීලවන්තයි නම් මට එකෙන් ලැබෙන යහපත අප්‍රමාණයි. ඒකයි ප්‍රතිග්‍රාහකයාගේ ස්වභාවය. වෙනතේ මට්ට කුණ්ඩලී පුංචි දරුවා සිල් ගුණ පුරලා තිබුණේ නෑ ජීවිතේ. නමුත් මැරෙන වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දැකලා සතුටක් ඇති කරගෙන වැන්දා. කොහෙද ගිහිල්ලා ඉපදුනේ?
දෙව්ලොව ඉපදුනේ අදත් මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා. භාග්‍යතුන් වහන්සේට වැඳා. එතකොට ප්‍රතිග්‍රාහකයාගේ තිබිච්ච සීලවන්තකමේ මහත්ඵල භාවයේ මහානිසංස භාවයේ අපිට මෙතනින් මනාව පෙන්වුම් කරලා තියෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ තාමත් අපට පැහැදිලි කරනවා තමන් කෙරෙහි ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. මේ දානේ පූජා කරනකොට ඒක මහත්ඵල කරගන්න මා කොයි ආකාරයේ සීලයක ඉන්නවද? තමන් ගැන විශ්වාසයක් තියෙන්න ඕනේ. එතකොට අපේ ශාසනයේ දාන කීයක් උගන්වනවද? අපේ ශාසනයේ උගන්වනවා දාන පෞද්ගලික දාන වෙනම උගන්වනවා 14ක්. මේ දක්ෂිනා විභංග සූත්‍රයේම සාංගික දාන 7ක් උගන්වනවා. පෞද්ගලික දාන 14යි සාංගික දාන 7යි. ඉතින් මේ අපි සඳහන් කරපු ගාථා රත්නයේ තුන්වෙනි කාරණාව හැටියට පැහැදිලි කරන්නේ ධම්මේන ලද්දං. ඊටාම ධාර්මිකව උපයාගත් වස්තුවකින් දන් දෙන්නත් ඕනේ. එහෙම නැත්නම් ඒත් මේක මහත්ඵල වෙන්නේ නැතුව යනවා. ධාර්මික උපයාගත් වස්තුවක් ඉන්නවන අධාර්මික වස්තුවකින් දන් දුන්නට මහත්ඵල වෙන්නේ නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ගොවිතැන්පත් කරලා වෙලහෙළඳාම් කරලා ධාර්මික සත්ව පාලනය කියලා මෙතන සඳහන් කරන්නේ එදා තිබිච්ච ගව පාලනය පිළිබඳව. එදා ජීවත් වෙච්ච මිනිස්සු ගවයට දෙවියන්ට වගේ සැලකුවේ. පස්ගෝ රසය ලබා ගන්නයි ගවය ඇති කළේ. මොකද ගවයාගෙන් ලැබිච්ච යහපත සෙත මෙච්චරයි කියලා ඉවර කරන්න බෑ. හොඳට දවස් ගානකට බඩගිනි එන්නේ නැතුව ශක්තිය තියාගන්න පුළුවන් ආහාරයක් මේ ලෝකේ තියෙනවා නම් ඒ ආහාරය ලබා ගත්තේ ගවයාගෙන්. ගිතෙල් අපේ බෝසතාණන් වහන්සේ පෙර භවයක වෙළඳාම යන මුහුදු යාත්‍රාවක යනකොට නැව මෝදුපත් වෙනවා. නැව ගිලෙමින් පවතින වෙලාවේ කල්පනා කරනවා නිකම්ම නිවටෙක් වාගේ මහ සාගරයේ මෙරළ යන එක මට ගැලපෙන්නේ නැහැ. මම උත්සාහ කරන්න ඕනේ ගොඩට යන්න. තෙරක් පරක් පේන්නේ නැති බව ඇත්ත. නමුත් ව්‍යායාම් කරන්න ඕනේ. නමුත් මට විශේෂයෙන් අවශ්‍ය වෙන්නේ වතුරයි කෑමයි. සඳහන් කරනවා බඩ පිරෙන්නම ගිතෙල් කෑවා කියලා. ගිතෙලුයි හකුරුයි කෑවේ. දවස් 3-4කට ඇති වෙන්නේ ශක්තිය තියෙන කෑවා කියලා සඳහන් කරනවා හකුරුයි ගිතෙලුයි. ඒ කාල නිකන් හිටියේ නෑ ගිතෙල් බෝතල් පිටින් හලාගත්ත ඇඟි. ඒ හලාගත්ත මොකටද? දැන් මේ මහ මුහුදේ මට රෑ දවල් දෙකේ පීනන්න වෙනවා. මහා සාගරයේ මැද රැයට කොච්චර සීතලද? අයිස් මිදෙනවා සාගරයේ මැද රැයට. අනික මේ ගිතෙල් ඇඟේ ගාගත්තාම වතුරට හේදෙන්නේ නැහැ ගිතෙල් එහෙම. හේදිලා යන්නේ නැහැ. ඒ නිසා සීතල ඇඟ ඇතුළට එන්නේ නැහැ. උණුසුම හොඳට රඳවා ගන්න පුළුවන්කම තිබුණා. සාගරයේ ඉන්නවා භයානක සත්තු. ඒගොල්ලෝ ඇවිල්ලා අල්ලන්න උත්සාහ කරන්න පුළුවන්. නමුත් ගිතෙල් නිසා ලෙස්සනවා. ජීවිත ආරක්ෂාවක් එතන තියෙනවා. ඉතින් මේ ඔක්කොම හම්බුනේ ගවයාගෙන් නිසා අතීතයේ ගවයාගේ වටිනාකම දැනගෙන මාතෘත්වයෙන් ගවයා ඇති කිරුවේ සමහරලාට. දේවත්වයෙන් සැලකුවා ගවයාට. ඉතින් ඒ නිසා ධාර්මික සත්ව පාලනය කියන තැනට අයිති උනේ ගවයා කවදාවත් මස් සඳහා විකුණන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා ධාර්මික රාජ්‍ය සේවය. ධාර්මිකව රාජ්‍ය සේවය කරලා උපයාගත්ත වස්තුව මෙන්න මේ වස්තුව හරි පිරිසිදුයි. එහෙම ගත්ත වස්තුවෙන් දන් දෙන්න. එතකොට තමයි මේ දානේ මහත්ඵල වෙන්නේ. ඉතින් අපි සඳහන් කළා පෞද්ගලික දාන 17කුත් සාංගික දාන 7කුත් තියෙනවා කියලා. මේකෙන් වඩාම වටිනා දානේ බවට පත් වෙන්නේ මොකද්ද? සාංගික දානේද පෞද්ගලික දානේද? අතිශයින්ම මහත්ඵල දානේ බවට පත් වෙන්නේ සංඝ සතු දානය. මේ දක්ෂිනා විභංග සූත්‍රයේ දේශනා කරන්නේ මොකක් සඳහාද? ප්‍රජාපති ගෞතමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට සිවුරු මහගෙන ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට පිළිගන්නවා. මාස ගානක් තනියම මැහුවා. මහල ගෙනල්ලා පිළිගන්නුවාට බාරගන්නේ. ගෞතමිය සංඝයාට දෙන්නේ. ගෞතමිය සංඝයාට දෙන්නේ. ගෞතමින් වහන්සේ කියනවා ස්වාමීනි මේ තරම් දුක් විඳින මේක මෙහුවේ ඔබ වහන්සේට. නෑ ගෞතමී සංඝයාට දෙන්නේ. තුන් පාරක්ම කිව්වා ගෞතමී සංඝයාට දෙන්නේ.
ඉතින් ඒ වෙලාව අඬනවා දුකයි. බාර ගන්නෑ මගේ සිවුර. ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහිල්ලා ඇහුවා ස්වාමීනි මේ ඔබ වහන්සේගේ අම්මා නේද? අම්මා පිළිගන්නවනේ සිවුර. ඇයි භාග්‍යතුන් වහන්සේ පිළිගන්නේ නැත්තේ අම්මට අනුකම්පාවෙන්? අන්න ඒ වෙලාවේ මතක් කළා ආනන්ද අම්මට තියෙන අනුකම්පාව වැඩි හින්දායි මේක සංඝයාට දෙන්න කියන්නේ. ආනන්ද සංඝයාට මේක පූජා කරාම එතන මමත් ඉන්නවා සංඝ කියන තැන. එහෙනම් සංඝ සතු කියන එක භාග්‍යතුන් වහන්සේට පෞද්ගලිකව ඒ චීවරය පූජා කළාට වඩා මහා සංඝයාට පූජා කරාම ප්‍රජාපති ගෞතමයන් වහන්සේට වැඩියෙන් පින් සිද්ධ වෙන කතාවයි භාග්‍යතුන් වහන්සේ මේ කියන්නේ. එහෙනම් සංඝ සතු භාවය මොනතරම් ශ්‍රේෂ්ඨද? එතනදී අතීතයේ එක සිටුවරයෙකුට හිටුවා භාර්යාව දෙන්නෙක්. මේ කෙළඹි පුත්‍රයාට භාර්යාව දෙන්නෙක් හිටියා. මේ දෙන්නගෙන් එක භාර්යාවක් සෑම දවසකම මොකක් හරි දානයක් දෙනවා. පින්නපාත දානේ හැමදාම වගේ දෙනවා. එක දවසක්වත් අරින්නේ නැහැ. හැබැයි අනික් භාර්යාව එයා එහෙම කිසිම දෙයක් කරන්නේ නැහැ. එක දවසක් මහරහතන් වහන්සේ නමක් මේ දන් දෙන්නේ නැති බිරිඳට කියනවා ඔබ සාංගික දානයක් දෙන්න කියලා. ඒ අවවාදයේ පිහිටලා අය බොහොම හොඳට දානයක් සංවිධානය කරලා භික්ෂුන් වහන්සේලා වැඩමවලා සාංගික දානයක් පූජා කළා. මුළු ජීවිතේටම එකයි. මේ දෙන්නම මැරිලා ගියා පස්සේ කාලේ. භාර්යාව දෙන්නම උපන්නේ දිව්‍ය ලෝකේ. එක දවසක් ඉහළ හැබැයි දිව්‍ය ලෝක දෙකකනේ උපන්නේ. ඉහළ දිව්‍ය ලෝකේ ඉපදිච්ච තැනැත්තිය කල්පනා කළා මගෙත් එක්ක මනුස්ස ලෝකේ එකට හිටපු මගේ ස්වාමියාගේ අනික් භාර්යාව කෝ කියලා බැලුවා. එයත් දෙව්ලොවම තමයි ඉන්නේ. හැබැයි මට වඩා පල්ලෙහැ දිව්‍ය ලෝකෙකයි ඉන්නේ. යන්න ඕනේ මගේ සහෝදරිය මුණ ගැහෙන්න. එමිතල ඇවිල්ලා කතා කළා. කතා කළාට අර දිව්‍යාංගනාවට කතා කරනම ඇහෙනවා. කතා කරන පුද්ගලයා පේන්නේ. ඊටාම සියුම් ශරීරය. දැන් චාතුම් මහරජකේ ඉන්න අයට තාවතින්සේ ඉන්න අය නොපෙනෙන තරම්. තාවතින්සේ අයට යාමේ ඉන්න අය පේන්නේ. යාමේ ඉන්න අයට තුසිතේ ඉන්න අය පේන්නේ. ඒ තරම්ම සියුම් ශරීරය. ඊටාම සෝභමානයි. අර දිව්‍යාංගනාව අහනවා මට කතා කර මගෙන් තොරතුරු විමසන ඔබ කවුද කියලා. ඒ වෙලාවේ කියනවා ඒ මතක නැද්ද? අපි දෙන්නම මනුස්ස ලෝකේ හිටපු කාලේ එකම ස්වාමියාගේ බිරිඳවරු. ඔබ ඔබේ මුළු ජීවිත කාලෙම පෞද්ගලික දන් දුන්න මතකද? එතකොට මේ දිව්‍යාංගනාව අහන ඔබ කොහෙද ඉන්නේ? මම ඉන්නේ ඔබට වඩා ඉහළ දිව්‍ය ලෝකේ. ඔබ ජීවිත කාලෙටම දුන්නේ එක සාංගික දානයයි ඉන්නේ. එතකොට කොහොමද මට වඩා ඉහළ ගියේ? ඇයි මට නොපෙනෙන්නේ? ඒ වෙලාවේ මෙයා රළු කයක් මවාගෙන පෙනී හිටිනවා. තාම ලස්සනයි. වර්ණනා කරන්න බැරි තරම් ලස්සනයි. දෙලිසෙනවා. ඔහොම ඔය තරම් ලස්සන ඔය තරම් දිලිසෙන ස්වභාවයක් ලැබුවේ කොහොමද? මන් දුන්න දානෙ හින්දා. ඔබ එක දානයයි දුන්නේ. නමුත් මම දුන්නේ සාංගික දානයක්. ඔබ දුන්නේ පෞද්ගලික දානය. ජීවිත කාලෙම ඔබ පෞද්ගලික දාන දුන්නා. නමුත් මම මගේ ජීවිතේටම එක සාංගික දානය දුන්නේ. එහෙනම් ඒකෙන් මොන තරම් ආනිසංස ලැබුවද? එහෙනම් සාංගික දානය ඊටාම ඉහළයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ නිසා. වේලාම බ්‍රාහ්මණතුමා දුන්න දානය ගැන අපි බොහොම කෙටියෙන් මතක් කළා. 7 අවුරුදු 7 මාසයේ දවස් 7ක්. අන්න ඒ පූජා කරපු දාණය 7 අවුරුදු 7 මාසයේ දවස් 7ක් පූජා කරපු දාණය මේකට නොතිබ්බ දේවල් නෑ. රත්තරන් පුරවපු රිදී පාත්‍ර 84000යි, රිදී පුරවපු රත්තරන් පාත්‍ර 84000යි, අමු රත්තරන් පුරවපු යකඩ පාත්‍ර 84000යි, ඊටාම සුව පහසු රත 84000යි, ඊටාම සුව පහසු සලු 84000යි, ඇත්තු 84000යි, කන්‍යාලඳුන් 84000යි. මේ විදිහම පුදුමාකාර දානයක් පූජා කරන්නේ මෙයා. මෙහෙම දුන්න දාණය වටින්නේ නැහැ කියලා සඳහන් කරනවා. එක සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් වැළඳුව තරම් වටින්නේ මේ 7 අවුරුදු 7 මාසයේ 7 දවසක් දෙන දාණය. එහෙනම්
එතන සඳහන් කළේ එක පැත්තකින් ශ්‍රාවකයා නැත්තම් තමන්ගේ ප්‍රතිග්‍රාහකයාගේ සීලවන්ත භාවය නිසා මහත්ඵල වෙන්නේ හැටි. ඊළඟට ඒ දාණයට වඩා සාංගික දාණය කොයිතරම් වටිනවද? එතෙන්දි පැහැදිලි කරනවා සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් වෙලඳෙව්වට වඩා සකදාගාමි අනාගාමි අරිහත් පසේබුදු සම්මා සම්බුද්ධ කියන මහෝත්තමයන්න් වහන්සේලා වැළඳෙව්වට වඩා මහත්ඵලයි මහා සංඝයා උදෙසා දන් දෙන එක. ඉතින් භාග්‍යතුන් වහන්සේට තනියම දානයක් දුන්නොත් ඒකත් අයිති වෙන්නේ පෞද්ගලික දාන ගණයට. මහා සංඝයා අරමුණු නොකර පෞද්ගලික දාන ගණයට වැටෙනවා. පින් කරගන්න බැරුව සාංගික දානය කොච්චර උතුම්ද කියන කාරණාව පැහැදිලි කළා. මේ සියල්ලම අතිශයින්ම ආනිසංසදායක වෙන්නේ මහත්ඵල මහානිසංස ගෙනල්ලා දෙන තව එක කාරණාවක් තියෙනවා. ඒ තමයි පසන්න චිත්ත. ධම්මේන ලද්දං ධාර්මිකව ලබාගත් වස්තුව පසන්න චිත්ත පැහැදුණු සිතකින් ගෙනල්ලා දෙන කුසලයේ අප්‍රමාණයි. හොඳට අහලා තියෙනවා අපි අය අර වැල්ටකුළු මල් 4ක් පූජා කරපු කාන්තාව ගැන. මහා වටිනා මල්ද කවුරුවත් ගණන් ගන්නේ නැති ඊ타ත්ම පහත් වර්ගයේ මලක් වැටකුළු මල්. මේ දුප්පත් කාන්තාව චෛත්‍යයට පූජා කරන්න අරගෙන යන්නේ වැටකුළු මල් 4ක්. හැබැයි චෛත්‍ය ගැන අරමුණු කරන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ කියලා. වැටකුළු මල් 4 චෛත්‍යයට පූජා කරන්න වෙන්නේ නැහැ. ඇය එළදෙනක් ඇනලා මගදී මැරෙනවා. මැරිච්ච ගමන් ගිහිල්ලා උපදින්නේ ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ කෝටි 2.5ක් දිව්‍යාංගනාවන් අතර කෝටි 2.5ම අභිභවනය කරන රූපයකින් දිලිසෙමින් තමයි උපදින්නේ. ශක්‍ර දේවේන්ද්‍රය හුවා මේ තරම් ලස්සන රුවක් ලබාගෙන මෙහෙ උපදින්න මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොකද්ද කරපු පින? ස්වාමීනි මහ ලොකු පිනක් නෙමෙයි. මේ වැටකොළු කියන එළවලු වලින් මල් 4ක් කඩාගෙන මං අජාසත් රජුගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා හදාපු චෛත්‍ය දිහාවට ගමන් කළා. ඒ චෛත්‍යයට මල් පූජා කරන්න. මට මල් පූජා කරන්න බැරි වුණා. මගදී මැරුණා. නමුත් චෛත්‍ය දිහා බලලා ජීවමාන බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති කරගත්ත පැහැදුණු හිත මම මෙතෙන්ට ගෙනාවා. මම මේ මල් ටිකත් ඒ සිතින් යුක්තව භාග්‍යතුන් වහන්සේට පූජා කරගත්තා නම් චෛත්‍යයට මම මෙතන උපදින්නේ මීට වඩා ඉහළ තැනකයි උපදින්නේ කියලා සඳහන් කළා. පැහැදුණු සිත කොච්චර වටිනවද? පිටුනේ අපේ ශාසනයේ ඉන්නවා පච්චුපට්ඨාන කියලා මහරහතන් වහන්සේ නමක්. පච්චුපට්ඨක තේරාපදානය කියලා අපදාන පාළියේ සඳහන් කරනවා. අත්තදස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච කාලේ මේ ස්වාමීන් වහන්සේ යක්ෂ සේනාධිපතියෙක්. මහ පුදුම බලයක්, මහ පුදුම ශක්තියක් මේ යක්ෂයාට තියෙන්නේ. නමුත් මේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය අත්තදස්සී භාග්‍යතුන් වහන්සේගේ නමුත් භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාලාද වගේම යක්ෂයාට හිතෙනවා මම ලෝකේ ඉපදුන කාලේ ඊටාම දුර්භාග්‍ය සම්පන්න කාලයක්. මගේ ශක්තියෙන් වැඩ ගන්න මට කාලයක් නැහැ. මම ලෝකේ ඉපදුනේ ලෝකෙට අඳුරු පහනක් දැල් වෙන කාලේ. ලෝකේ සැබෑ පහන නිවිල ගිහිල්ලා. අඳුරු පහනක් කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ නැහැ. දැන් ලෝකේ අඳුරුයි. මම ඉපදුනේ ඒ කාලේ. හරිම පුණ්‍යවන්තයි. මේක දකින්න මහරහතන් වහන්සේ නමක් මේ යක්ෂ සේනාධිපතියගේ සිතුවිල්ල. සාගර කියන මහරහතන් වහන්සේ. ඒ සිතුවිලි මාත්‍රයෙන් රහතන් වහන්සේ යක්ෂයා ළඟ පහළ වෙනවා. පහළ වෙලා අහනවා කින්නු සෝචසි මා භායි. මගේ සහෝදරයා, භායි කියන සහෝදරයාට. සහෝදරය ඔබ කුමක් සඳහා ශෝක කරනවද? ස්වාමීනි, ලෝකය අඳුරු පහනකින් දැල් වෙන කාලේ තමයි මං උපන්නේ. ඒක ගැන මට හරි දුකයි. ඒ වෙලාවෙ මතක් කළා නෑ. මන්දෝත්සාහී වෙන්න එපා. භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා චෛත්‍යයක් හදාගෙන භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරන්න චෛත්‍යයට. මේ යක්ෂය අවුරුදු 5ක් ආනන්ද ස්වාමීන් වහන්සේ යම්සේ භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කළාද අවුරුදු 5ක් මේ චෛත්‍යයට ඒ විදිහට උපස්ථාන කළා. මෙයා මැරිලා ගිහිල්ලා දෙව්ලොව උපදිනවා.
අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මනුස්ස ලෝකෙට එනවා. මනුස්ස ලෝකෙ ඇවිල්ලා රහත් වෙන්න එයාට මඟ වෙන්නේ ආංගර චිත්ත ප්‍රීතියෙන් යුක්තව චෛත්‍යය කරපු උපස්ථානය. අපේ ශාස්ත්‍රයේ තවත් රහතන් වහන්සේ නමක් ඉන්නවා පුලින තූපීය මහ රහතන් වහන්සේ. වැලි චෛත්‍ය වැලි වලට පුලින කියලා කියන්නේ. තූප කියන්නේ චෛත්‍යයට. ඍෂිවරයෙක් වෙලා ඉපදලා ඉඳලා තියෙන පෙර ඈත භවයක. ඒ ඍෂි ආත්මේ පංච අභිඥා අෂ්ට සමාපatti තිබිලා තියෙනවා. තමන් විසින්ම චෛත්‍යයක් හදලා තිනවා වැලි ගොඩක චෛත්‍යයක් හදලා තමන්. මේ අතින් හදලා වැල්ලෙන් චෛත්‍යයක්. ඉතින් මේ චෛත්‍යයට මල් පූජා කරන්න හිතන ඍෂිවරයාට අභිඥා තියෙනවා. ඒ නිසා 이르දියෙන් මවාගත්ත කිනිහිරි මල් 3000ක් ඉර්ධියෙන් නෙලාගෙන මේ කිනිහිරි මල් පූජා කරුව චෛත්‍යයට. දෙව්ලොව ඉඳලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මනුස්ස ලෝකෙට ආවා. උන්වහන්සේගේ අම්මයි තාත්තයි දෙන්න හැමදාම භාග්‍යතුන් වහන්සේට වඳිනවා. මේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ. නමුත් භාග්‍යතුන් වහන්සේට කියලා වඳින්නේ කරඬුවකට. භාග්‍යතුන් වහන්සේ බොහොම දුර ප්‍රදේශයක වැඩ ඉන්නේ නැත්තේ මේ භාග්‍යතුන් වහන්සේට වඩා ඈත මේ වැඩිින් දෙති ඉන්දියාව බොහොම ලොකු රටක්. මේ කරඬුවේ තියෙන ධාතුන් වහන්සේ නම. ඒකට භාග්‍යතුන් වහන්සේ වැඩිදී කොහොමද ධාතුන් වහන්සේලා? මේ කරඬුවේ තියෙන්නේ උන්වහන්සේට බුද්ධත්වයේ ලබා ගන්න සෙවණ දුන්නේ ජයශ්‍රී මහා බෝධිරාජාණන් වහන්සේගේ පොතු කෑල්ලක්. මේවට කියන්නේ කපටික ධාතු කියලා. මේ පොතු කෑල්ලට මේ වඳින්නේ. හැමදාම උදේ හවස ජීවමාන බුදුන්ට වගේ වඳිනවා. පොය දවසට එළි වෙනකන් වඳිනවා කියලා සඳහන් කරන්නේ. දරුවගේ වයස අවුරුදු 7යි. අම්මයි තාත්තයි චෛත්‍යයට කරඬුවට වඳිනවා. මේ පුංචි කෙනා ගිහිල්ලා බලාගෙන ඉන්නවා. එක දවසක් කරඬුව දිහා බලාගෙන ඉන්නකොට මෙයාගේ සංසාරේ මතකයේ අවදි වෙලා අර වැලි චෛත්‍යයට මල් පූජා කරපු හැටි මතක් වෙනවා. එයින් උපදින චිත්ත ප්‍රසාදය අවුරුදු 7න් මහරහත් භාවය ලබන්න හේතු වෙනවා. එනම් මේ පසන්න චිත්ත හිත පැහැදීමෙන් කරන හැම දෙයක්ම මොන තරම් මහානුභාව සම්පන්නද. ශක්‍ර දේවේන්ද්‍රයා මාතලී දිව්‍ය පුත්‍රයාට කතා කරලා කියනවා මාතලී මේ බලන්නකෝ පැහැදුණු සිතක ප්‍රතිඵල. අර කාන්තාව දෙව්ලොව ආවට පස්සේ මේගොල්ලෝ නන්දන වියනට යන්න ලෑස්ති වෙලා ඉන්නේ විනෝද වෙන්න. මාතලී විනෝද ගමන් ඔක්කොම නවත්තන්න. ඒක වැඩක් නැති වැඩ මාතලී. සියලු දෙනාටම කියන්නේ නන්දන වියනට යන ගමන නවත්තලා චූලාමණි සෑයගවට යන්න කියලා බුද්ධ උපස්ථානයට. චූලාමණි කියලා කියන්නේ තව්තිසාවේ තියෙන චෛත්‍යයක්. චූලාමණි සෑය ළඟට ගිහිල්ලා බුද්ධ උපස්ථාන කළා. 7 දවසක් ජීවමාන බුදුන්ට වගේ උපස්ථාන කළා. මේ හිතේ පැහැදීම පින්කමක් ළඟ කොයිතරම්නම් වටිනවද? ඒ පැහැදීමම තියාගෙන පින්කම් කරන්න අපිට මොනතරම් සිහියක් ඕනේද? නැත්නම් අපිට කේන්ති එන්න පටන් ගන්නවා. ඊළඟට සඳහන් කරනවා මේ කර්මය කර්මඵල විශ්වාසය මනාව තියෙන්නේ මේ පින්කම කරාම මේකෙන් මට මෙහෙම ආනිසංස ලැබෙනවා. මේ ගියායට පින් අනුමෝදන් කරාම ඒ අයට ඒ පින් ලැබෙනවා. මටත් ආනිසංස ලබාගෙන මේ ගියායට පින් දෙන්න පුළුවන් බව භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දන්නාසේක මා නොදන්නාසේක්මය. එනම් භාග්‍යතුන් වහන්සේ මට ඒ දේශනා කළා නම් මා කරපු පින්කමෙන් මට ආනිසංස ලැබෙනවා. පින් අනුමෝදන් කරන මගේ ඥාතීන්ට පින් ලැබෙනවා. එනිසා කර්මයයි කර්මඵල විශ්වාසයයි ඇති කරගෙන කරන හැම පින්කමක්ම තං වේදානං විපුල ඵලන්ති භූමි. ඒ පින්කම විපුල ඵල ගෙනල්ලා දෙනවා කියලා සඳහන් කරනවා. එහෙනම් ධර්ම දේශනාවට තියෙන කලේ නිමා වෙලා නිසා මේ කාරණා ටික අවබෝධ කරගෙන අපි මහත්ඵල මහානිසංසදායක වෙන විදිහට කොයි විදිහට පින්කම් සංවිධානය කරමුද කියන කාරණාව නැවත නැවත සිහිපත් කරලා මේ ලබාගත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතය තුළ අති මහත්ඵල වූ කුසල රැස් වෙන ශ්‍රේෂ්ඨ පින්කම් සිද්ධ කරගන්න මේ පින්තුන් සියලු දෙනාටමත් සද්ධර්ම ශ්‍රවණය කළ ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාටම අද ඒ පණිවිඩය කියලා දෙන්න මේ පින්තුන් කටයුතු සකස් කළා සූදානම් කළා. ඒ සියලුම දෙනාටමත්
මන අවබෝධයෙන් යුක්තව පින්කම් සිද්ධ කරගන්න ශක්තිය, ධෛර්යය, භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද ධර්ම දේශනාවේ දායකත්වය රත්මලාන ශ්‍රී ධර්මාරාම පාර නම්බර 25න් 10 පදිංචි ආර් පියල්ද සිල්වා අමරසේකර මහත්මයා සහ එම් කලානීද සොයිසා මහත්මිය විසින් දරන අතර ඒ අයගේ උතුම් අරමුණ ආර් ගිල්බර්ට් සිල්වා අමරසේකර සහ එම් ඇසිලින්ද අමරසේකර යන අයට පින් අනුමෝදන් කිරීමත් එම් සිසිල් ඇල්ෆ්‍රඩ් සිල්වා හා කේ චලිසින්ද සිල්වා ටී කෝලින් මෙන්ඩිස් යන අයට පින් අනුමෝදන් කිරීමත් දෙපාර්ශවයේ නම් සඳහන් නොකළ සියලුම මියගිය ඥාතීන්ටත් පැමිණ සිටින සියලු දෙනාගේම පවුල්වල මියගිය ඥාති මිත්‍රාදීන් සියලුම දෙනාට පින් අනුමෝදන් කිරීමත් මේ පින්කමේ උතුම් අරමුණ බවට පත් වෙන අතර සත් ප්‍රාර්ථනා කරනවා ආර් වසන්තද සිල්වා අමරසේකර හා ඉන්ද්‍රාණී අමරසේකර එම් මහින්ද සොයිසා හා ටී ප්‍රීති මෙන්ඩිස් යන අයටත් පැමිණ සිටින සියලු දෙනාටම හා එම පවුල්වල සියලු දෙනාටමත් දේශකයන්න් වහන්සේටත් තුනුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරන අතර අවසරයි දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේටත් අපවත් වී වදාළ ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේටත් කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේටත් රාජගිරියේ අරිය ඥාන ස්වාමින් වහන්සේටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාට සහ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා යන දෙදෙනාටත් සද්ධර්ම දානමය කුසලය අනුමෝදන් කිරීම මේ පින්තුන්ගේ උතුම් බලාපොරොත්තුවයි. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ උදාපත් වේවා. ඔබ අප සියලුම දෙනාට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලයේ පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ අස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච හේතු